හොඳයි. සුබ සන්ධ්‍යාවක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. අද මම ඔයාලට ඔන්ලයින්ම අපේ පේපර් එක සාකච්ඡා කරමු කියලා කතා කළා. මොකද සාමාන්‍ය විදියට රෙකෝඩින් එකකට යනවටත් වඩා ඒ ක්‍රමය හොඳයි කියලා මට හිතුණා. අපි පහුගිය දවස්වල කතා කළාට වඩා වෙනසකුත් එක්ක දැන් ඔයාලා පේපර් එක ලියපුවත් ගොඩක් මට ඒවල තිබුණා. එව්වෙන්නේ නැතත් අර નિયમિત වේලාව ඇතුළත විනාඩි 50ක් ඇතුළත ලියන්න පුළුවන් නම් හොඳයි. ප්‍රශ්න 50 අපි ප්‍රශ්න 50ටම හදාගමු. ඒක ක්‍රමයෙන් ගොඩනගා ගන්න ඕනේ. දැන් මම මේ විදිහට දීලා තියෙන්නේ. අපි බලමු කාලේ කළමනාකරණය කරගෙන පේපර් එකේ IQ පේපර් එකේ ප්‍රශ්න 50ම පැයක් ඇතුළත ලියා ගන්න ගමනක් යන්න. එහෙමනම් අපි යමු අපේ පේපර් එකට. තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. ගොඩක් ලේසි වගේ පෙනුන පළවෙනි ප්‍රශ්නෙම ගොඩක් අය උත්තරේ හරියට අරගෙන තිබුණේ නැහැ. පෙනුමට නම් ගොඩක් ලේසි. හැබැයි පිළිතුර නිවැරදි වෙලා තිබුණේ නැහැ. බලන්න ගානේ මෙතන කියන්නේ දල්වා තිබෙන ඉටිපන්දම් 7කින් දෙකක් නිවා දැමුවේ නම් ඉටිපන්දම් කීයක් ඉතිරි වනු ඇතිද? මොකක්ද අහන්නේ? ඔයාලා උත්තර දෙවන්නකෝ. ඉටිපන්දම් කීයක් ඉතිරි වනු ඇතිද කියලා අහන්නේ. දෙකයි නිමල දැම්මේ. අනික් ඒවා නිමුවේ නැහැ. එහෙනම් ඒවා ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ ඉටිපන්දම් දෙකයි. ඉතිරි වනු ඇතිද? ඒ වෙලාවෙ නෙමෙයි ඉතිරි වනු ඉස්සරහට. දල්වා තිබෙන 7න් දෙකයි නිමල දැන් එහෙනම් නිමපු ඉටිපන්දම් දෙක ඉතුරු වෙනවා. අනික් ඒවා දැල් වෙලා ඉවර වෙනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක. පැය භාගයකට වරක් පෙති භාගය ගානේ බොන්න පෙති 6ක් දෙනවලු. එතකොට අවස්ථා කීයක් තියෙයිද? පෙති භාගය ගානේ බොන්න පෙති 6ක් නේ දෙන්නේ. එතකොට පෙත්තක් දෙකට කැඩෙනවනේ. එහෙනම් පෙති 6ක් කියන්නේ භාග 12ක් තියෙනවා. 12ක් තියෙනවා. 12 සැරයක් බොන්න. 12 සැරයක් බොන්න පැය කීයක්ද යන්නේ? මෙන් 6යි කියලා දාලා. පැය මම දැක්ක 6 තියෙනවා. පැය 5මාරයි යන්නේ 12 සැරයක් බොන්න. 12 සැරයක් බොන්න පැය 5මාරයි. දැන් 4නේ. 4 ඉඳන් මෙහෙම ගයින් බලන්න. 4 4යි 30 5 ඔය බලන්නකෝ පැයක් බොන්න නම් පෙති 3ක් ගිහිල්ලානේ. පෙති භාග 3ක් ගිහිල්ලානේ මේ. භාගයයි මෙතන භාගයයි මෙතන භාගයයි. පැයක් බොනකොට භාග දෙකක් නෙමෙයි 3ක් ගිහිල්ලා තියෙනවා පැයක් යනවා. එහෙමනම් මේ ආරම්භක අවස්ථාව ගන්න නැති එක අර කණු ගාන වගේම තමයි මේක. පැය 5මාරක් තියෙනවා. ගත වෙන කාලය පැය 5මාරයි. තුන්වෙනි. සේවකයන් 40 දෙනෙකු දින 12කට ආහාර ගබඩා කරලා තියනවලු. දින 6කට පස්සේ කණ්ඩායමට තවත් සේවකයන් 12 දෙනෙක් එකතු වුණා. ඉතිරි වන ආහාර ප්‍රමාණය දින කීයකට ඇති වෙනවද කියලා අහනවා. දැන් ගානේ කියන්නේ 40 දෙනෙක්ට දවස් 12කට කෑම තියෙනවා. ඒ කියන්නේ 40 ඒවා 12ක් තියෙනවා. මේ 40 ඒවා 12 කන්නේ කොහොමද? දින 6කට පස්සේ කට්ටියක් එන්නේ. එහෙනම් 40 දෙනාම දවස් 6ක් කෑම කනවා. ඊට පස්සේ තවත් 8ක් එකතු වෙනවා. ඒ කියන්නේ 40 48ක් වෙනවා. 48 දෙනාට දවස් කීයක් පුළුවන්ද? 40 ඒවා 12ක් තිබුණා. 40 ඒවා 6ක් කනවා. ඉතුරු ටික 48කට කීයක්ද කියලා අහනවා. අපි 40 ඒවා 12ක් කීයද කියලා බලමු. 40 12 වැඩි කළාම 12 වරක් 4 48යිනේ 480යි. 40 ඒවා 6ක් 240. ධන 48යි x. ධන 240 මේ පැත්තට ගේන්න. එතකොට 480 වෙන් 240ක් අඩු වුණාම 240 සමානයි 48යි x.
x වල අගය හොයන්න නම් මේ 48 අහක් කරන්න ඕනේ. අපි 48න් බෙදනවා. x සමානයි 5යි. ආහාර ප්‍රමාණය තවත් දින කීයකට ප්‍රමාණවත්ද? දින 5යි. උත්තරේ තිබුණා. ඊළඟ ගාන කියනවා මේක අපිට ක්‍රමයක් කියලා නෑ හිතා හදන්න ඕනේ. ඉලක්කම් යොදාගෙන හදන්න ඕනේ. එක්තරා සංඛ්‍යාවක් හැදිලා තියෙන්නේ එකිනෙකට වෙනස් ඉලක්කම් 5ක. ඉලක්කම් 5ක එකිනෙකට වෙනස්. පළමු සංඛ්‍යාව මේ ඉලක්කම් 5න් කුඩාම සංඛ්‍යාව වේ. ඒතර ගොඩක් වෙලාවට එක වෙන්න පුළුවන්. අපි ඒක දන්නේ නෑ. විශාලම ඉලක්කම පුතේ මේක ලියන්න කව ඔයාලා. විශාල ඉලක්කම 4 වන ඉලක්කම වේ. අගටම තියෙනවා sorry ඉලක්කම් 5ක් නේ. 4 වෙනියට තියෙන ඉලක්කම විශාලම එක්කෙනා. දැන් ඉලක්කම් 5 සංඛ්‍යාවක්. 1 2 3 4යි 5යි. මේක කුඩාම එක්කෙනා, මෙයා විශාලම එක්කෙනා. එය 3 වෙනි ඉලක්කම වගේ 3 ගුණයක්. 3 වෙනි ඉලක්කම වගේ 3 ගුණයක්. එතකොට 1 වගේ 3 ගුණයක් නම් 3යි, 2 වගේ 3 ගුණයක් 6යි, 3 වගේ 3 ගුණයක් 9යි. 3 වගේ 3 ගුණයක් වුණා 9, 4 වගේ 3 ගුණයක් වුණා මේක ලියන්න බෑ. එහෙමනම් අපිට මෙතෙන්ට එන්න වෙන්නේ 1 6 9 කියන සංඛ්‍යා වලින් එකක්. මේක විශාලම ඉලක්කමක් වෙනවලු. විශාලම ඉලක්කම නම් එක වෙන්න බෑ. 6න් අපිට දෙන්න බෑනේ. අපිට එතෙන්ට සුදුසුම වෙන්නේ 9. එතෙන්ට සුදුසුම වෙන එක්කෙනා 9. එහෙනම් මෙයා 3. ඒක වගේ 3 ගුණයක් නේ. ඊළඟට කියනවා දෙවන ඉලක්කම අවසාන ඉලක්කම මේ වගේ සිව් ගුණයක්. අන්තිම එක වගේ සිව් ගුණයන්ලු දෙවනි ඉලක්කම. එහෙනම් සිව් ගුණයන් නම් මේක 1 වුණොත් මේක 4, මේක 2 වුණොත් මේක 8. 3 වුණොත් සිව් ගුණයක් ලකුණු කරන්න බෑ. එහෙමනම් අපිට දැන් කුඩාම ඉලක්කමට මෙතෙන්ට 1 තිබ්බොත් මේක 2, මේක 8. 18392යි. හිතලා තර්ක කරලා තමයි ගන්න වෙන්නේ. එහෙම නැතුව එකට ක්‍රමයක් කියලා අලුතෙන් හදාගන්න දෙයක් නෑ. ඒක අවස්ථාවට ගිහිල්ලා අපි බලන්න වෙනවා. පස්වෙනි ගාන. තව වසර 5කින් මගේ සහෝදරයන් තිදෙනාගේ වයස් වල එකතුව 107ක්. නම් වසර 6කින් ඔවුන්ගේ වයස් වල එකතුව කීයද කියලා අහනවා. තව අවුරුදු 15කින් 107ක් කාගේද? සහෝදරයන් තිදෙනාගේ වයස් වල එකතුව. සහෝදරය 3 දෙනාගේ වයස් වල එකතුව තමයි 107ක් වෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? තව අවුරුදු 15කින් නෙමෙයි කියන්නේ. 15 ඒවා 3ක් මෙතන තියෙනවා. 15 ඒවා 3ක් කියන්නේ 45ක් කියනවා. අපි 107න් ඔය 45 අඩු කරමු. 107න් 45 අඩු කරමු. අඩු කරලා අහනවා තව වසර 6කින් 3 දෙනාගේ. තව වසර 6කින් නම් 6 ඒවා 3ක් 18යි. 18ක් එකතු කරලා 107න් 45ක් අඩු කරලා 18ක් එකතු වෙනවා. උත්තරේ ඇවිල්ලා තියෙනවා ඔයාලා ඒවල තියෙනවා 80යි. හරි. දැන් පුතේ පළවෙනි ඒවා ටික මම කියාගෙන ආවා. ඔයාලා ආයේ රෙකෝඩින් එකකින් බලන්න ඈ. එහෙනම් මේක අච්චාරු වෙනවනේ ආයෙ මුලට ගියාම. අමල් කමල්ට වඩා වයසින් වැඩි වුවද කාන්තිට වඩා බාලයිලු. අමල් පස්සේ ආවයි මෙතන ඉඳන් බලන්න. අමල් කමල්ට වඩා වයසින් වැඩි වුවද කාන්තිට වඩා බාලයි කියලා කියනවා. එහෙනම් දැන් අපි මේක ලකුණු කරගන්න ඕනේ මේ විදිහට. අමිල කමල්ට වඩා වයසින් වැඩි. කමල්ට වඩා අමිල වයසින් වැඩි. මේ අමිල. මේ කමල්. වයසින් වැඩි වුවද කාන්තිට වඩා බාලයි. එහෙනම් කාන්ති කියන එක කෙනා ඊට වඩා වැඩි. රේණුකා අමිලට වඩා වයසින් වැඩිලු. රේණුකා අමිලට වඩා වයසින් වැඩි. හැබැයි වැඩිම තැනත්ත රේණුකා නෙමෙයිලු. එහෙනම් රේණුකා කාන්තිට වඩා අඩු වෙනවා. බාලම කෙනා කවුද? පැහැදිලි කමල්. ඔයාලා මේ වගේ රේඛා වලින් ලකුණු කරගන්න ඒක තමයි සුදුසුම. එයි
මේ අවස්ථාවක් වැඩි අඩුයි කියනකොට අපිට මේ රේඛා උස අඩු වැඩි කරලා හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක නම් පිළිවෙලට ලියන්න ගියොත් පැටලෙන්න තියෙන ඉඩ වැඩි. ඊළඟ දෙන්න. පහත රටා තේරුම්ගෙන හිතෙන් පුරවන්න කියලා කියනවා. ඉලක්කම් තියෙනවා ඉංග්‍රීසි අකුරු තියෙනවා. 510, 420, 330, 240, 90 අඩු වෙලා ගිහින් තියෙන්නේ නෑ ඊගාකට 150ක් වෙනවා. ඉංග්‍රීසි අකුරක් තියෙනවා මෙතන z y x w සමහර ඒවා මුලින් සමහර ඒවාකින් මුල අග එනයි ඊගාකේ මුල. w වලට කලින් තියෙන කවුද? v VWXY එන්නේ V තියෙනවා. V 150. මෙතන මේ තියෙන විදිහ ටිකක් අවුල් වගේ නම් මෙහෙම ලියාගන්න. AZ XV EV TG IR. දැන් මෙතන සම්බන්ධය හැදලා තියෙන මෙහෙම නේද බලන්න. අනික් පැත්තට එන්ඩෝනේ අකුරු දෙක මොනවද? ඔයාලා ඒවල තියෙනවා PK කියලා. හරි. PK. බලන්න අකුරෙන් අකුර මාරු වෙලා තියෙන විදිය. A B area C D area E අය මෙතන Z ගාවට Y අතහැරලා X U අතහැරලා V නේද? ඉංග්‍රීසි හොඩිය ලියාගත්තට පස්සේ අපිට ඒක පුරවන්න පුළුවන්. හොඩියත් එක්කම තමයි ඒ ගණන් එන්නේ. ඊළඟ ගාන. එක්තරා ජල ටැංකියක් පිරවීමේදී එහි අඩංගු ජල ප්‍රමාණය සෑම මිනිත්තු දෙකකදීම දෙගුණයක් බවට පත් වෙනවා. සෑම මිනිත්තු දෙකකදීම දෙගුණයක් බවට පත් වෙනවා. හරි මිනිත්තු 12 දෙකකදී දෙගුණයක් බවට පත් වෙනවා. මිනිත්තු 12කදී ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙනවලු. මේ ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙනවා මිනිත්තු 12ක. සම්පූර්ණයෙන්ම පිරෙන්න. ඒ කියන්නේ මෙතන කටමට්ටම් වෙන්න යන්නේ මිනිත්තු 12යි. හැබැයි සෑම ප්‍රමාණයම මිනිත්තු දෙකකට දෙගුණ වෙනවා. මිනිත්තු දෙකකට දෙගුණ වෙනවා. අපෙන් අහන්නේ ටැංකියෙන් අඩක් පිරලා තියෙන්නේ කොයි වෙලාවෙද කියලා. අඩක් පිරලා තිබිච්ච එක මේ භාගයක් පිරලා තිබිච්ච එක දෙගුණ වුණාම ටැංකිය පිරෙන්නේ. එහෙනම් භාගයක් පිරලා තියෙන්නේ ඇත්තේ මිනිත්තු 10කදී. මිනිත්තු 10කදී තිබිච්ච එක දෙගුණ වෙච්ච ගමන් මිනිත්තු 12 කෙනෙකුට ටැංකිය පිරී යනවා. මිනිත්තු 10යි. බලන්න. යම් භාෂාවකින් ඔහු ඇපල් කයි කියලා තියෙන අර විදිහට. මේ කියපු විදිය. ඔහු ඇපල් කයි. ඊළඟට මේ තියෙන්නේ පැණි දොඩම්. ඊළඟට මෙතන තියෙන්නේ මොහාන් පැණි වරකා කයි. මේ වචන දක්වලා තියෙන්නේ අනුපිළිවෙලින් නෙමෙයිලු. දොඩම් යනුවෙන් තියෙන්නේ කොහෙද කියලා අහනවා. අනිවාර්යයෙන්ම දොඩම් කියලා තියෙන්නේ මේ දෙකෙන් එකක්නේ. මේ දෙකෙන් එකක් දොඩම්. මේ අකුරුම කොහේ හරි තියෙන තැනක් බලාගත්තා නම් අපිට අහක් කරන්න පුළුවන් අනිත් එක. මේ TIC කියන එක නම් මෙතන ඉන්නවා. TIC වලට එතකොට මේකේ තියෙන පැණි දොඩම් නේ. එහෙනම් පැණි තමයි මේ තියෙන්නේ TIC කියන්නේ. එහෙනම් දොඩම් කියන්නේ JEE. අමාරු නෑ. අමාරු නැහැ. දැන් මට මේක යොපු අය පැයේදීම කරන්න ගත්ත අය ප්‍රශ්න 40යි පුතේ මම අද දීලා තියෙන්නේ.
ප්‍රශ්න 40 පැයකදී කරන්න බැරි වෙලා තිබුණා. ඔයාලා ඇත්තම කියලා තිබුණා කියලා මම හිතනවා. ඇත්තම කියන්නේ නැති නේ. ඉතින් මට කියලා දුන්නා 35 ලියලා තියෙන 31 ලියලා තියෙන සමහර ඒවා ලියලා තිබ්බ වැරදි තිබුණා. කමක් නැහැ මට එව්වේ නැතත් කමක් නැහැ මට හිතෙනවා. ඔයාලා ඇවිල්ලා මේකේ වැරද්ද හදා ගන්න ඕන. මට එව්ුවෙන් මම දැනගත්තා මෙහෙමයි තත්ත්වය කියන එක. ඔක ඇත්තටම IQ පේපර් එකකදී ප්‍රශ්න 50න් 35කට වඩා ලියා ගන්න බැරුව යනවා ඔයාලට. පැයේදී. මේ මාරු වෙන්න බැරුව යනවා. වේගය හදා ගන්න බැරුව යනවා. මේවා මාරුම ගණන් නෙමෙයි. වේගයට මාරු වෙන්න බැරුව යන එකයි වෙන්නේ. බලන්න. ගණිත විෂය සඳහා පන්තියක සිසුන් 15ක් ලබාගත් සාමාන්‍ය 72යි. පන්තියක සිසුන් 15ක් ලබාගත් සාමාන්‍ය 72යි. අනෙක් සිසුන් 18 දෙනා ගත් සාමාන්‍ය 68යි. පන්තියේ සාමාන්‍ය කීයද කියලා අහනවා. හරි. එහෙනම් අපිට 15 දෙනා ලබාගත් ලකුණු ගාන හෙව්ව හැකියි. සාමාන්‍ය හොයන්නේ මුළු ලකුණු ගාන ළමයි ගානෙන් බෙදලානේ. එහෙමනම් සාමාන්‍ය ළමයි ගානෙන් වැඩි කළා නම් මුළු ලකුණු ගාන එනවා. ඒ කියන්නේ 72 15න් වැඩි කළාම 72 15න් වැඩි කළාම කීයක් ආවද? 1080ක් වෙනවානේ. ඊළඟට ළමයි 18 දෙනා ලබාගත් ලකුණු කියලා 18 දෙනෙක් කරන් තියෙනවා 68ක්. 68 වැඩි කරන්න 18න්. 15න් වැඩි කළා වගේ නම් මට එකපාර හිතෙන් වැඩි කරන්න බැරි. 18 8න් වැඩි කළාම 128න් 8 12ක් ඉතුරුයි. 18 ඒවා 6ක් 108යි 108යි 12යි 120යි. දැන් එකතු කරන්න 2088යි. පන්තියේ සාමාන්‍ය හොයන්න කොහොමද 2288 බෙදනවා ළමයි ගානේ. ළමයි ඉන්නේ 33ක්. නේද? මට වැරදුනේ නැහැ නේද කොහෙවත්? 2288 8 වරකට 64 එන්න ඕනේ. තුනේ බෙදන්න. ඔව් 2224 එන්න ඕනේ. හරි හරි. හතරයි 10න් බිඳුව එකක් ඉතුරු වෙනවා 2304. 2304 33න් බෙදන්න. 230ට තියෙනවා 33 ඒවා 6ක්. 30 ඒවා 6ක් 180යි 3 ඒවා 6ක් 18යි 198යි. මේ 1124 එන්න ඕනේ. එහෙනම් මේ ගානේ බෑනේ. 2294ක් වෙනවා. එහෙනම් ආයෙත් බෙදනවනේ. 1124 නේද? මාත් එල්ලෙක් ගියොත් නැහැ. 8යි 8යි 6යි ඔව්. 2204 33න් බෙදුනහම 6යි දෙකක් ඉතුරුයි 9යි 69යි. කීයද 69.8යි 1යි කියලා උත්තරේ ඔයාලා එවලා තියෙනවා මට. 69.8යි 1යි කියලා 8යි කියලා දුන්නත් ඇති. ඊළඟ ගන්න. සිතියමක සෙන්ටිමීටර් දෙකක කොටුවක් මගින් වර්ග කිලෝමීටර් 16ක් පෙන්වනවා. සෙන්ටිමීටර් දෙකක කොටුවකින්. ගාන කියන්නේ සෙන්ටිමීටර් දෙකක කොටුවකින්. එහෙනම් 2 සෙන්ටිමීටර 2 සෙන්ටිමීටර වලින් වැඩි කළාම තමයි 16යි වර්ග කිලෝමීටර එන්නේ. ඒවර දෙක 4යි. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර 4කින් තමයි 16ක් වෙන්නලා තියෙන්නේ. අපෙන් අහනවා පැත්තක් 5ක් වෙන කොටුවක්. ඒ කියන්නේ 5 වරක් 5 25කින් කොච්චර නිරූපණය කරයිද කියලා. මොකද කරන්න වෙන්නේ? 4කින් 16ක් නේ. එහෙනම් එකකින් කීයක්ද කියලා බලන්න. එකකින් කීයක්ද කියලා බලන්න 16 බෙදනවා 4. හරිද? 4කින් 16යි. අපි හොයන්න ඕනේ එකකින්.
ඒක නිසා 16 4න් බෙදලා 25න් වැඩි කරනවා. 16 4න් බෙදුවම 4යි 25 4ක් 100. वर्ग किलोमीटर 100. ඊළඟ දියරයක් ABCD නම් භාජන හතරක 1 2 3 5 අනුපාතයට දාලා තියෙනවලු. B භාජනයේ ඇති ප්‍රමාණය මිලිලීටර් 18ක් නම් ACD භාජනවල දියර ප්‍රමාණය ලියන්න කියලා කියනවා. ABCD කියලා භාජන හතරක ABCD කියලා භාජන හතරක 1ට 2ට 3ට 4 අනුපාතයට තියෙනවා. B භාජනයේ තියෙන 18ක්ලු. B භාජනයේ තියෙන 18ක්. අපෙන් අහන්නේ අනෙක් භාජනවල තියෙන ප්‍රමාණය. පිළිවෙලින් කියන්නේ අනුපිළිවෙලින් කියන්නේ කියනවා. ACD අනුපිළිවෙලින්. එතකොට 2 18ක් උනේ 9න් වැඩි වෙලානේ. එක් වරක් 9 9යි. තුන් වරක් 9 27යි. මෙතන 4 නේ 5නේ. පස් වරක් 9 45යි. එන අනුපිළිවෙලින් නම් 9ට 27ට 45. නමයට 27ට 45. ඊළඟ ගණනත් බලන්න. පන්සලක ඇති සීනු 3ක් මිනිත්තු 3කට 4කට සහ 5කට වරක් නාද වෙනවලු. අවසාන වරට සීනු 3ම නාද වුණේ උදෑසන 7:45ට නම් ආයෙත් එකවර නාද වෙන්නේ කීයටද කියලා අහනවා. මොකද කරන්න වෙන්නේ? මිනිත්තු 3 4 5 මේ ඉලක්කම් තුනේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. මේ තුන් දෙනාම එකිනෙකට වෙනස් සංඛ්‍යා. ඒ කියන්නේ එක සංඛ්‍යාවක් අනිත් සංඛ්‍යාවෙන් බෙදෙන්නේ නැහැ. බෙදෙන සංඛ්‍යාවක් නැහැ. ඒකින්ද ඔතනම ඔය ටික වැඩි කරලා ගන්නත් තිබුණා. එහෙම නැත්නම් සාමාන්‍ය කුඩා පොදු ගුණාකාරය හොයන විදිහට බෙදුවොත් 3ෙන් බෙදනවා. 4 බෙදන්නේත් නැහැ, 5 බෙදෙන්නෙත් නැහැ. 2කින් බෙදන්න. ආයෙත් 2කින් බෙදනවා. 5 බෙදෙන්නේ නැහැ 2කින්. 5ෙන් බෙදනවා. කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 3යි 2 2යි 5යි වැඩි කළාම උත්තරේ 60යි. අපිට 3යි 4යි 5යි වැඩි කළා නම් ඒත් ඒ උත්තරේ එනවා. ඒ කියන්නේ මිනිත්තු 60කින්. මිනිත්තු 60කින් නම් උදෑසන 7:45 නම් මිනිත්තු 60ක් ගියාම 8:45යි. නැවත සීන 3ම එකවර නාද වෙන්නේ 8:45. ඊළඟට සචින්තගේ නිවසේ ඉඳන් සහීරගේ නිවස දක්වා පහන් කණු 18ක් තියෙනවා. පහන් කණු දෙකක් අතර පරතරය මීටර් 6ක් දුර කොච්චරක්ද කියලා අහනවා. ඔව්. පහන් කණු 18ක් කියන්නේ ඔතන පරතර තියෙන්නේ 17යි. පරතර ගාන කණු ගානට වඩා එකක් අඩුයි. පරතර 17යි. එහෙමනම් දුර වෙන්නේ 17 ඊවා 6ක්. 17 6න් වැඩි කළාම 102යි. 17 6න් වැඩි කරන්න 102යි මීටර. වෙනි ගාන නිලූෂා නිමන්තට වඩා ඉගෙනීමට දක්ෂයි. නිලූෂා
නිලූෂා නිමන්තට වඩා ඉගෙනීමට දක්ෂයි. නිමන්ත එච්චර නෑ. නිලුපුල් නිරාශා තරම් ඉගෙනීමට දක්ෂ නැතත්. නිලුපුල් නිරාශා තරම්ම නැල්ලු. හැබැයි නිලූෂා තරමට දක්ෂයි. නිලුපුල්. නිලුපුලුත් ඉන්නවා මේ එක මට්ටමට. නිලුපුල්. හැබැයි නිරාශා තරම් දක්ෂ නැල්ලු. එහෙනම් නිරාශා මිට වැඩි. වැඩියෙන්ම දක්ෂ කවුද? නිරාශා. ඊළඟ ඔරලෝසුවක පස්වරු 3:30 නිවැරදි වේලාව දැක්වූ නමුත් ඉන්පසු පැයකට මිනිත්තු 4ක් අඩුවෙන් ගමන් කරනවා. 10:15ට පස්වරු 10:15ට ඔරලෝසුව පෙන්වන වේලාව. බලන්න 3:30ට නිවැරදි වේලාව තිබුණා. 3:30. අපි 9:30 ගමු. 9:30 වෙනකොට 3:30 ඉඳන් 9:30ට පැය 6ක් ගිහිල්ලා. 3:30 ඉඳන් 9:30ට පැය 6ක් ගිහිල්ලා තියෙනවා. එහෙමනම් පැයකට මිනිත්තු 4ක් අඩු වෙන්නේ. පැය 6යි 6 වරක් 4 24ක් අඩු වෙලා. මිනිත්තු 24ක් අඩු වෙලා 9:30 වෙනකොට. 10:15 වෙනකොට පැයකට 4 නම් පැය කාලයකට මිනිත්තුවක් කියන එකනේ පැයකට 4ක් කියන්නේ. පැය කාලයකට මිනිත්තුවක්. එහෙනම් 9:30 ඉඳන් 10:15ට මිනිත්තු 45ක් නේ. ඒ කියන්නේ මිනිත්තු 3ක්. ඔක්කොම කාලය මිනිත්තු 27ක්. පැහැදිලිද? පස්වරු 3:30 ඉඳන් 9:30 වෙනකම් පැය 6යි. එහෙනම් 6 වරක් 4 24යි. 9:30 ඉඳන් 10:15 වෙනකම් තව මිනිත්තු 45ක් තියෙනවනේ. මිනිත්තු 45ක් කියන්නේ පැයකට මිනිත්තු 4ක් නම් මිනිත්තු 45කට මිනිත්තු 3ක්. පැයක් කියන්නේ මිනිත්තු 60ක් නේ 60කට 4යි කියන්නේ 45ක් 3යි. මිනිත්තු 27ක් වෙනස් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අඩු වෙන්නේ ගමන් කරන්නේ 10:15ට මිනිත්තු 27ක් අඩු වෙන්න ඕනේ. මිනිත්තු 27ක් අඩු වුණාම පස්වරු කීයද? 15 ඉඳන් 27ක් අඩු වුණාම 9:48යි. පස්වරු 9:48 තමයි ඒ වෙලාවේ වෙන්නේ. හරි කාලෙකම අයපත් ඉන්නවා අයපත් කියලා කියනවා මෙහෙත් ටිකක් එහෙමයි. ඒ බලන්න පුළුවන් ටික කරගෙන මම ටිකක් වේගය වැඩි වුණාද කියලා හිතනවා. අයහපත් කාලෙකම හේතු වෙන්න පුළුවන්. වෙනස් යතුරු හතරකින් විශේෂ යතුරු දෙකක් එක ළඟ නොපිහිටනසේ යතුරු කැරලක් දැක්ක සෑදිය හැකි පිළියෙල කිරීම ගන්න. හරිද? වෙනස් යතුරු හතරක් තියෙනවා. වෙනස් යතුරු හතරක් තියෙනවා. මේ වෙනස් යතුරු හතරෙන් විශේෂ යතුරු දෙකක් එක ළඟ පිහිටන්න බැරිද? එහෙමනම් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ වෙනස් යතුරු හතරකින් යතුරු කැරල්ලක් හදන්න පුළුවන් ආකාරය. විශේෂයක් නැතිව. දැන් මේ විශේෂ යතුරු දෙකක් ගැන කියන්නේ නැතුව අපි ඉස්සෙල්ලාම බලනවා යතුරු හතරක් පිළියෙල කළ හැකි ආකාර කීයක් තියෙනවද කියලා. හතරක් නේ තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? 4 වැඩි කිරීම, 3 වැඩි කිරීම, 2 වැඩි කිරීම එක. මේකට අපි කියනවා හතරේ ක්‍රමාරෝපිතයක් ගන්නවා කියලා. සංකරණ පාඩමේදී වලට මේක තව පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. තාම ගොඩක් පන්ති වල සංකරණ පාඩමට ඇවිල්ලා නැහැ මම. ඔන්න යතුරු හතරක් පිළියෙල කළ හැකි ආකාරය. 4 වරක් 3 12යි, 12 වරක් 2 24යි. යතුරු හතරක් පිළියෙල කළ හැකි ආකාරය. ඊළඟට විශේෂ යතුරු දෙකක් එක ළඟ නොපිහිටනසේ කියලා කියලා තියෙන්නේ. අපි බලමු විශේෂ යතුරු දෙකක් එක ළඟ පිහිටනසේ. විශේෂ යතුරු දෙකක් එක ළඟ පිහිටනසේ කොච්චර කරන් ගන්න පුළුවන්ද කියලා. විශේෂ දෙන්නෙක් එක ළඟ පිහිටන්න. ඒතකොට විශේෂ දෙන්නෙක් එක ළඟ පිහිටියා කිව්වොත් ඒ දෙන්නම එක්කෙනෙක් වගේනේ. මෙන්න මේ බලන්න මේ තියෙන යතුරු හතර.
විශේෂ යතුරු දෙකක් එක ළඟ තියනවා කියන්නේ මේ දෙන්න විශේෂයි කියලා කියනවා. මේ දෙන්න විශේෂයි. ඒ දෙන්න එක ළඟ තියනවා කියන්නේ මෙතන දැන් පිළියෙල කිරීම 3යිනේ තියෙන්නේ. 1 2 3යි මේ දෙන්නම එකට. මේ දෙන්න මැද තිබුණත් එහෙමයි. 1 2 3යි. 3 දෙනයි තියෙන්නේ. එහෙමනම් මොකද කරන්නේ? අපිට ගන්න වෙන්නේ 3 ක්‍රමාරෝපිතයක්. හැබැයි ඕක චූටි වෙනසක් තියෙනවා. මේ දෙන්න මාරු කළ හැකිනේ. දැන් පළවෙනි එකේ මේ දෙවියන් තම කන්නම්. මෙහෙම ගත්තා වගේම ආයෙ මෙහෙමත් ගත්තා වෙන්නේ. ඒත් විශේෂ යතුරු දෙක එක ළඟනේ තියෙන්නේ. මේ විශේෂ දෙන්න එක ළඟ. හැබැයි එක ළඟ ඒ දෙන්න මාරු වුණා. එහෙනම් යතුරු 3ක් පිළියෙල කරන්න පුළුවන් ආකාර 3ක මාරු. හැබැයි මේ දෙන්න දෙපැත්ත මාරු කරන්න පුළුවන් නිසා ඒකෙත් දෙගුණයක් තියෙනවා. 3ක මාරෝපිතය කියන්නේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 ඒ වගේ දෙකක්. 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. එහෙමනම් අපෙන් අහන්නේ එක ළඟ නොපිහිටනසේ යතුරු හතරම පිළියෙල කරන්න පුළුවන් විදි 24යි. එක ළඟ පිහිටන විදි 12යි. එහෙනම් එක ළඟ නොපිහිටන විදි ගන්න වෙන්නේ 24න් 12 අඩු කළාම ඒත් 12යි. පුතේ ඔයාලා මේක තව ටිකක් බලන්න. මම පාඩම ගොඩක් අය තාම කරලා නැහැ. සංකල්ප සංයෝජන පාඩම ටිකක් එකපාරට නිකන් මඤ්ඤම් වගේ කියලා හිතෙනවා. ඒකට ලේසි පාඩමක් මේක. හරි. ඔය කියපු වචන කියපු ඒවත් එක්ක ආයෙත් අහන්න ආයෙත් බලන්න. ඒක ඔයාලට මේකේ තරම ලොකු ගැටලුවක් වෙන එකක් නෑ. ගණන් හදනකොට අපි මේකේ ගැටලුවක්ම නෑ මම හිතන විදිහට නම්. තිබුණොත් අපි ඒක විසඳගමු. මට උත්තරේ තේවලා තියෙනවා ගොඩක් අය. ඊළඟට 2015 අගෝස්තු 2 වෙනි දිනය සතියේ අඟහරුවාදා දවසල්ලු. 2015 අගෝස්තු 2 වෙනිදා අඟහරුවාදා දවසක්. ඊට දින 1632කට පෙර දිනය කවද්ද කියලා අහනවා. 1632ක් කියලා තියෙනවා. දැන් මොකද කරන්නේ? සතියේ දින වලින් යහන්නේ. සතියේ දින 7න් 7ට තියෙන නිසා මොකද කරන්නේ? සතියේ දින 7න් 7ට තියෙන නිසා මොකද කරන්නේ? 1632 බෙදනවා 7ෙන්. 16ට 7 ඒවා 2යි. 14යි. දෙකක් ඉතුරු. මේ තුනේ ඉලක්කම ගෙනහා 23ට 7 ඒවා 3යි. 7 වරක් 3 21යි ආයෙත් දෙකක් ඉතුරු. මේ දෙක මෙතෙන්ට ගේන්න 22ට 7 ඒවා 3යි 21යි එකක් ඉතුරු. 233යි එකක් ඉතුරු වුණා. එක දිනයක් ඉතුරු වෙනවා. දැන් අපි යන්නේ පස්සෙන් පස්සට. මේ අහන්නේ 1632කට පෙර දිනේනේ අහන්නේ. එහෙමනම් අඟහරුවාදා දිනයක් තමයි අගෝස්තු 2 වෙනි දිනය. 1632කට පෙර දිනේ ගාම 7ෙන් බෙදුවාම එකක් ඉතුරු වෙනවනේ. පෙර දිනේනේ අහන්නේ. එතකොට අඟහරුවාදා නෙමෙයි ඊට කලින් දවස වෙන්නේ සඳුදා. පදාදා කියලා තියෙන්නේ පෙර කියලා නෙමෙයි පසු ආපස්සට කියලා. ආපස්සට නෙමෙයි යන්න තියෙන්නේ. මේ අගෝස්තු 2015 අගෝස්තු 2 ඊට 1632කට කලින් පැත්තට යන්න ඕනේ. විසිවෙනි ගාන. මීටර් 500ක් දිග ඇලක් කැපීම සඳහා සමාන කාර්යක්ෂමතාවයකින් සේවකයන් 12 දෙනෙක්ට දින 16ක් ගත වෙනවා. 6 දෙනෙක්ට දින කීයක්ද කියලා අහනවා. මීටර් 500ක්. ඇලේ දිග අදාළම නැහැ. 12 දිනෙකට දින 16ක් යන්නේ. මිනිත්තු 12කට දින 16ක්. මිනිත්තු 12කට දින 16ක් ගත වෙනවා. සේවකයෝ 6 දිනෙකට නම් කොච්චර කාලයක් යනවද අහනවා. එහෙනම් 12 වරක් 16 බෙදන්න ඕනේ 6න්. 12 වරක් 16 6න් බෙදන්න ඕනේ. 6ට 6 1යි 12ට 2යි 16 වරක් 2 32යි. දින 32ක් ගත වෙනවා 6 දිනකට. 21 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් කවුරු හරි ගත්තද? විසි එක් වෙනි ප්‍රශ්නෙට.
එක්කෙනෙක් කියලා තියෙනවා 2යි කියලා. තුෂාරි. මොකද වෙලා තියෙන්නේ? වෘත්ත හැඩ මේ වෘත්ත හැඩ 4ක් තියෙනවා. මේකේ වෘත්ත හැඩ උඩ 4යි යට 4යි 8ක් තියෙනවා. මේකේ වෘත්ත හැඩ 1යි 2යි 3ක් තියෙනවා. මේකේ වෘත්ත හැඩ එකක්වත් නැහැ. මේකේ තියෙන වෘත්ත හැඩ 2යි. හරි. අමුතුම ගානක්. එහෙම නැතුව වෙන මේකේ සම්බන්ධතාවයක් නැහැ. ඒකට අපි බලන්න ඕනේ මේ 4 8 3 මොනවද මේ බිඳුව ආවේ කොහොමද නිකන් එකතු කරලා අඩු කරලා නිකන් එහෙම එකක් ගැලපෙන්න විදියක් නැහැ නේ. එන්න විදියක් නැහැ. දැන් 9 කොච්චර එකතු කළාද දෙන්නේ 9ම. උතනත් නැහැ. මෙතන මේවා එකතු කරලා ගන්නත් බෑ. හරි. අපි යමු ඉස්සරහට. මේක නම් ලේසි ප්‍රශ්නයක් මම ඔය කලින් කීලා තියෙනවා. මට උත්තර ටික ගෙවන්න. 22. වැඩිම තරංග ගානකට සහභාගී වුණේ සිසිල් නිමල් රමල්. හරි. සිසිල් නිමල් රමල් 22. වැඩිම ක්‍රීඩා ගානකට සහභාගී වුණේ. මොකද මේවා ගානකට කරන්නේ? දැන් මේ ගානේ කියනවා ඍජු කෝණාශ්‍රයෙන් මල්ල ක්‍රීඩකයෝ. ඍජු කෝණාශ්‍රයට මල්ල කියලා ලියා ගන්න. ඉලිප්සෙන් බොක්සින්. මේගොල්ලෝ බොක්සින්. බොක්සින්. වෘත්තයෙන් අත්පන්දු. අත්පන්දු. සමචතුරස්‍රයෙන් චෙස්. වැඩිම තරඟ සංඛ්‍යාවක සහභාගී වූ ක්‍රීඩකයින් ඉන්නවා නිමල් රමල් සිසිල් කියන තුන්දෙනා. මලල ක්‍රීඩා නොකරන අනෙක් ක්‍රීඩා ඉසව් තුනටම ඉන්නේ. මලල ක්‍රීඩා කරන්න ඒ කියන්නේ මේ ඍජු කෝණාශ්‍රයට අයිති නැතුව අනෙක් ඉසව් තුනටම ඉන්නේ. කවුද? සිසිල්. මලල ක්‍රීඩා සඳහා ක්‍රීඩකයෝ කීයක් ඉන්නවද? මේ කොටුව ඇතුළේ ක්‍රීඩකයෝ කීයක් ඉන්නවද? 9යි. ඉලක්කම් 9ක් තියෙනවා කොටුව ඍජු කෝණාශ්‍රය ඇතුළේ. අත්පන්දු හා චෙස් ක්‍රීඩා කරන ඒත් බොක්සිං හා මල්ල ක්‍රීඩා නොකරන අත්පන්දු චෙස් දෙකටම අයිති. ඒ කියන්නේ මේ ඍජු කෝණ සමචතුරස්‍රයටයි වෘත්තයටයි දෙකටම අයිති. හැබැයි අනිත් ඒවාට අයිති නෑ. කවුද? අංක 2 රනිල්. අන්තිමට අත්පන්දු හා බොක්සිං ක්‍රීඩා නොකරන එහෙත් චෙස් හා මල්ල ක්‍රීඩා කරන අත්පන්දු බොක්සිං ක්‍රීඩා කරන්නේ නැහැ. චෙස් මල්ල ක්‍රීඩා කරනවා. චෙස් සහ මල්ල ක්‍රීඩා කරන්නේ මේ 12 වෙනියා අමල්. ඉතින් උත්තර ටික වේගෙන් දීගෙන ගියා. ඔයාලා හදන්නත් ඇති. ඉතරම අමාරුත් නෑ. අපි බලමු ඊළඟ ටික. ක්‍රිකට් තරගයකදී කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු සංඛ්‍යාව කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාවේ වර්ගමූලයට 15ක් අඩුයි. වර්ගමූලයට 15ක් අඩුයි. කණ්ඩායම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම පරාජය කළේ ලකුණු 3කින්. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම පරාජය කළා ලකුණු 3කින්. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම 222යි. එන ඊට වඩා ලකුණු 3ක් වැඩි. මේ කණ්ඩායම 222කට 3ක් වැඩි කියන්නේ 225යි. 225යි. කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාවේ වර්ගමූලයට 15ක් අඩුයි. 225 වර්ගමූලය වෙනවා. 225 කියන්නේ 15 තරක් 15. 15 වර්ගයේ වර්ගමූලය 15යි. කුසල් මෙන්ඩිස් අරන් තියෙන ඊටත් 15ක් අඩුයි. එතකොට 15න් 15ක් අඩු කළාම කරේ
බිඳුවයි. ඊළඟ ගාන 124 248 යන සංඛ්‍යා දෙකේ එකතුව වෙනස වගේ කී ගුණයක්ද කියලා අහනවා. 248යි 124යි එකතු කළාම 372යි. 248න් 124ක් අඩු කළාම හරියටම 124යි. එකතුව වෙනසෙන් කී වාරයක්ද කියලා අහන්නේ බෙදන්න. 372ට 124 ඒවත් 3යි. එකතුව වෙනස වගේ 3 ගුණයක්. දැන් කාලගුණය හොඳනේ. දැන් මේ දේවල් රට පුරාමනේ මට දැන් කාලගුණය හොඳයි. බයිටි අපුන් ගන්න පටන් අරන් පන්තිනවා තරගන්නේ. 500ක සිටි සිසුන්ගේ සංඛ්‍යාව 40ක්. 8න් 5ක් ගැහැණු ළමයි. ගැහැණු ළමයි සංඛ්‍යාවට සමාන වෙන්න පිරිමි ළමයි තව කී දෙනෙක් බඳව ගන්න ඕනද කියලා අහනවා. ගැහැණු ළමයි සංඛ්‍යාව 8න් 5යි, පිරිමි ළමයි සංඛ්‍යාව එනම් 8න් 3යිනේ. ගැහැණු 8න් 5ක් කියන්නේ ඔතන ඉන්නේ පිරිමි 8න් 3ක්. මේ ගැහැණු ළමයින්ගේ සංඛ්‍යාවට සමාන වෙන්න පිරිමි ළමයි තව කීයක් ඕනද? 8න් 5ක් වෙන්න 8න් 3 8න් 5ක් වෙන්න තව 8න් 2ක් ඕනනේ. එහෙනම් වෙනස 8න් 2යි. 40 8න් 2කින් අඩි කළාම 10යි. 40 8න් 2කින් අඩි කළාම 10යි. අනුගාමී ඔත්ත සංඛ්‍යා 6කින් අවසාන තුනේ එකතුව 33ක්ලු. මුල් සංඛ්‍යා තුනේ එකතුව කීයක්ද කියලා අහනවා. අනුගාමී ඔත්ත සංඛ්‍යා 3කින් අවසාන ඉලක්කම් තුනේ එකතුව 3යි. මුල් සංඛ්‍යා තුනේ එකතුව කීයද කියලා අහනවා. ඔත්ත සංඛ්‍යා 6ක එකතුව ඔත්ත සංඛ්‍යා 6ක එකතුව බලන්නේ කොහොමද? ඔත්ත සංඛ්‍යා 6ක එකතුව හොයන්න නම් 6 වර්ගය. ඒ කියන්නේ එකේ ඉඳන් පටන් ගත්තාම. එකේ ඉඳන් පටන් ගත්තාම සංඛ්‍යා 6ක එකතුව නම් 6 වර්ගය. 36ක් එන්න ඕනේ. ඔය තියෙන ඔත්ත සංඛ්‍යා 6ක එකතුව ගන්න විදිය. දැන් මෙතන කියලා නෑ මුල් සංඛ්‍යාවෙන් ඉඳන්ම කියලා නෑ. හරිද? මෙතන මුල් සංඛ්‍යාවෙන් ඉඳන්ම කියලා නෑ. දැන් අපි 1 3 5 වම ගියොත් තමයි මේ විදියට ගන්න වෙන්නේ. දැන් මෙතන එහෙම කතාවක් කියන්නේ නෑ. දැන් එහෙනම් මොකද කරන්නේ? අපි මෙතෙන්ට සංඛ්‍යා ටික මෙහෙම හිතන්නේ නෑ. ඔත්ත සංඛ්‍යා පළවෙනි එක්කෙනා x ඊළඟ එක්කෙනා ඊට දෙකක් වැඩි. ඊළඟ එක්කෙනා තවත් දෙකක් වැඩි. තවත් දෙකක් වැඩි. ඔන්න සංඛ්‍යා 6. 1 2 3 4 5 6යි. අවසාන සංඛ්‍යා තුනේ එකතුව 33යි. අවසාන සංඛ්‍යා තුන වෙන්නේ x ධන 6, x ධන 8, x ධන 10. සමානයි 33යි. මෙතන x අකුරු තියෙනවා 3ක්. 3යි 1. ඉලක්කම් තියෙනවා 24ක්. 6යි 8යි 14යි 10යි 24. එහෙමනම් 3යි x වලා ගේනවා කීයද 33න් 24ක් අඩු කරාම 9. 3ෙන් බෙදන්න x සමානයි 3යි.
x වලගේ 3. එහෙනම් මුල් සංඛ්‍යා 3 මුල් සංඛ්‍යා 3 වෙන්නේ මොනවද? 3 5 7. එකතු කළාම 15. මුල් සංඛ්‍යා 3 එකතුව 15යි. හරි නේද? ලියා ගන්න තියෙන්නේ. සෑම දිනකම උස ප්‍රමාණය තෙගුණ වන ශාක වර්ගයක් එක්තරා උයනක සිටවල තියෙනවා. හැම දවසකම උස ප්‍රමාණය තෙගුණ වෙනවා. සිටුවන විට සෙන්ටිමීටර 2ක් වන ශාකයක් 1458ක් උස වෙනවලු 6 වෙනි දවසේ. ඔන්න බලන්න. 486ක් වෙන්නේ කී වෙනි දවසේද කියලා අහනවා. 486ක් වෙන්නේ කී වෙනි දවසේද කියලා අහනවා. දැන් පළවෙනි දවසේ 2ක් වුණොත් පළවෙනි දවසේ 2ක් වෙන එක්කෙනා ඊළඟ දවසේ මොකද වෙන්න ඕනේ? 3න් වැඩි වෙලා 6ක් වෙන්න එපාය. ඊළඟ දවසේ වෙනකොට 6 3න් වැඩි වෙලා 18ක් වෙන්න ඕනේ. ඔය විදිහට 6 වෙනි දවසේදී 6 වෙන දින 1458යි නම් 5 වෙනි දිනේ කවද? 5 වෙනි දින කොච්චරද? 1458 3න් බෙදුවහම 4යි 25ට 8යි 18ට 6යි 486යි 486ක් වන්න කී වෙනි දිනේද? 5 වෙනි. 5 වෙනි දිනේට 486 සමීකරණයක දාන්න පුළුවන්. සමීකරණය ගොඩක් වෙලා යනවා. ඊට වඩා අපිට මේක ලේසි ආසන්න පද නිසා වැඩි ගොඩක් ඈතක නැති නිසා. අපි බලමු. මේ පේපර් පටන් ගත්ත ගමන්ම සරලම තැන ගියාට ක්‍රමක්‍රමයෙන් අපි සංකීර්ණ කරන්නත් එපායි. ඊට වඩා ටිකක් බැරෑරුම් වෙන්න එපායි. බැරෑරුම් වෙන්න ඕනේ. ප්‍රශ්න 50ක් තියෙන්න ඕනේ. මොනවද? තර්කන රාමු සංයෝජන වගු දාන්න ඕනේ. ක්‍රමයෙන් නෙමු. වෙලෙන්දෙක් ඇපල් ගොඩ ගහලා තියෙන තට්ටු විදියට. උඩම තට්ටු 1යි. ඊළඟ තට්ටු 1යි. දෙවන තට්ටුවේ තුන්වෙනි එකේ 6යි. එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා 1 3 6 ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් වැඩි වුණා 3ක් වැඩි වුණා ඊගාට ආව නම් 10 ඔය විදිහට ත්‍රිකෝණ සංඛ්‍යායි. ඇපල් ගෙඩි 91ක් තියෙන්නේ කී වෙනි තට්ටුවේද කියලා අහනවා. 91 කී වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා හොයන්න කියන්නේ. ත්‍රිකෝණ සංඛ්‍යා හොයන විදිය n වරක් n ධන 1 බෙදීම 2 මේ ත්‍රිකෝණ සංඛ්‍යාවෙන් සූත්‍රය. අපෙන් අහන්නේ 91 කී වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? බලන්න ත්‍රිකෝණ සංඛ්‍යාව හැව්වේ එක ළඟ ඉලක්කම් දෙකක් වැඩි කරලා දෙකෙන් බෙදුවා. මේ n ධන 1කින් ඒ කියන්නේ එක ළඟ දෙන්නෙක් වැඩි කරලා දෙකෙන් බෙදුවා. එහෙනම් අපි මොකද කරන්නේ? 91 දෙකෙන් වැඩි කරනවා. 91 දෙකෙන් වැඩි කළාම 182යි. 182 ලියන්න ඕනේ එක ළඟ දෙන්නෙක්ගේ ගුණිතයක් විදියට. ඒ කියන්නේ එක ළඟ ඉලක්කම් දෙකක් වැඩි කරලා 182 හදන්න ඕනේ. ඉතින් බලමු. 182 දෙකෙන් නම් බෙදෙනවා. 91යි. 91 බෙදෙන්නේ කීයද? 91 බෙදෙනවා 7ෙන්. 7 ඒවා 13ක් 13 ආයෙ බෙදන්න වෙන්නේ 13ෙන් තමයි. ඔන්න බෙදපු ඉලක්කම් ටික. දෙවරක් හද 14 13න් වැඩි කළාම 182යි. එන මොනවද? 13 වරක් 14. එක ළඟ සංඛ්‍යා දෙක ඒ කියන්නේ 13 වන ත්‍රිකෝණ සංඛ්‍යාව. ඒ කියන්නේ 13 වන තත්ත්වය. 91 කියන්නේ 13 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව.
ඊළඟට බලමු 33 වෙනි ගාන. සඳුන්ගේ බර සමන්ගේ බරින් 3/2ක් හා තවත් කිලෝග්‍රෑම් 24ක් වේ. සඳුන්ගේ බර කිලෝග්‍රෑම් 60ක් නම් කමල්ගේ බර කීයද කියලා අහනවා. එතන නම පොඩ්ඩක් පැටලිලා නේද? සඳුන්ගේ බර සමන්ගේ බරෙන් 3/2ක් හා තවත් 24ක් කියලා කියන්නේ. සඳුන් 60යි නම් කමල් නෙමෙයි සමන්. සමන්ගේ බර කීයද කියලා ගන්න ඕන. ඇදුවේ නැත්නම් ගන්නකො. ඒක එතන ටයිපින් මිස්ටේක් ගන්න මාත් දැක්කේ නැහැ. සඳුන්ගේ බර සමන්ගේ බරෙන් 3/2කුයි තවත් 24කුයි. අපි සමන්ගේ බරට අකුරක් ගමු. සමන්ගේ බරට අකුරක් ගන්න. සමන් x කියලා ගන්න. සඳුන්ගේ බර සමන්ගේ බරෙන් 3/2ක්. ඒ කියන්නේ x වැඩි කිරීම 3/2 හා තවත් 24ක්. ධන 24. x දෙකෙන් වැඩි කළාම 2x බෙදීම 3 ධන 24. මේ සඳුන්ගේ බර. සඳුන්ගේ බර 60ක්ලු. 60 සමානයි. දැන් ධන නම් ධන 24 අනිත් පැත්තට ගේන්න. ධන 24 අනිත් පැත්තට ගෙනිච්චාම 60 ඍණ 24 සමානයි 2x බෙදීම 3. 60න් 24ක් අඩු කළාම 36යි. 2x බෙදීම 3 සමානයි 36යි. බෙදීම 3 හක් කරන්නේ 3ෙන් වැඩි කරලා මේ පැත්ත 3ෙන් වැඩි කරන්න. 2x සමානයි 108යි. 2x සමානයි 108යි. දෙකෙන් බෙදුනහම x සමානයි 54යි. x ලගේ 54යි. පෙට්‍රල් බෝතලයක් විවෘත කර තැබීමේදී මිනිත්තු 20කදී සම්පූර්ණයෙන්ම පෙට්‍රල් ප්‍රමාණය වාෂ්ප වුණා. එවැනි බෝතල් දෙකක් වාෂ්ප වීමට කොච්චර කාලයක් යනවද කියලා අහන්නේ. බෝතලයක් විවෘත කරලා තිබ්බහම මිනිත්තු 20කදී සම්පූර්ණයෙන්ම පෙට්‍රල් ප්‍රමාණය වාෂ්ප වුණා. බෝතල් දෙකක් වාෂ්ප වෙන්න නම් බෝතල් දෙකක් වාෂ්ප වෙන්න නම් කොච්චරයිද? 10යි කියලා. පෙට්‍රල් බෝතලයක් මිනිත්තු 20කදී සම්පූර්ණයෙන් පෙට්‍රල් ප්‍රමාණය වාෂ්ප වෙනවා. එවැනි බෝතල් දෙකක් ඒත් 20ම තමයි. මිනිත්තු 20යි. බෝතලයක් 20 නම් බෝතල් දෙකක් කරලා තිබුණාත් ඒත් 20කදී වාෂ්ප වෙනවනේ. ඊළඟ එක. අඹ ගෙඩියක මිල රුපියල් 10ක්ලු. දොඩම් ගෙඩියක මිල රුපියල් 6ක්ලු. දෙවර්ගයෙන්ම මිලදී ගත් විට 74ක් වැය වුණා. දොඩම් ගෙඩි ගාණයි අඹ ගෙඩි ගාණයි වෙන වෙනම හොයන්න කියලා කියනවා. අඹ ගෙඩියක් 10යි දොඩම් ගෙඩියක් 6යි. මේ දෙවර්ගයෙන්ම ගත්තාම 74ක් වියදම් වුණා. වෙන වෙනම හොයන්න කියනවා. අඹයක් 10යිනේ. 10යි දොඩම් 6යි. එහෙමනම් දෙවර්ගයම 10යි 6යි 16යි. මේ දෙවර්ගයම 16යි. අපි බලමු 74ට 16ව කීයක් වෙනවද කියලා. 74 බෙදන්න 16. 16ව 4ක් 64යි. 74ට 16ව 4යි. ඉතිරි 10ක්.
ඉතිරි 10ක් කියන්නේ ඉතිරි අඹ යන්නේ 10. 10ක් ඉතුරු කියන්නේ අඹයක් ඉතුරු කියන්නේ. හරිද? ඒ කියන්නේ අඹ 5යි දොඩම් 4යි. පැහැදිලි වුණේ නැද්ද? මේ අඹ මේ 4යි කියන්නේ 16ව 4ක්නේ. 16ව 4ක් කියන්නේ අඹ ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි තමයි 16. එහෙනම් එක 16ක් ඇතුලේ තියෙනවා අඹ ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි. එහෙනම් 16ව 4ක් කියන්නේ අඹ 4යි දොඩම් 4යි. මේ ඉතුරු 10ටත් තව අඹයක් ගත්ත හැකිනේ. හරිද? මේ 4යි කියන්නේ අඹ 4යි දොඩම් 4යි කියන්නේ. ඉතුරු වෙන 10ටත් තව අඹයක් ගත්ත හැකිනේ. අඹ 5ක් වෙනවා. අඹ 5යි දොඩම් 4යි. ඊළඟ ගාන. හැර සංඛ්‍යා ලේසි. අතන ළඟ සරුංගල් සංඛ්‍යාව අතරින් 3ක් හැර ඉතුරු ඒවා රතු පාට. හැර කියලා තියෙනවා. හැමතැනම හැර කියනකොට හැර සංඛ්‍යා. බලන්න 3යි 6යි 9යි 12යි 3 ඒවා 4ක් තියෙනවා. 3 ඒවා 4ක් තියෙනවා. මේක බෙදන්නේ කීයෙන්ද? 3 ඒවා 4න්නේ 4 ඍණ 1. 3 වරක් 4 12. 4 එකක් අඩු කළාම 3ෙන් බෙදෙනවා. උත්තරේ 4යි. සරුංගල් ගාන 4යි. තේරුම් නැත්නම් මෙහෙම එකක් බලන්න. අපි මෙතන මේ තියෙන ගාන 3 නැතුව 8යි කියලා හිතන්නකෝ. 8 තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? 8 ඒවා 4න්නේ. 8 වරක් 4 බෙදීම 8 ඍණ 1. දැන් ඔක බෙදෙන්නේ නැහැ හරියට. 8 වරක් 4 31 6ෙන් බෙදෙන්නේ නැහනේ. ඒකට මෙහෙම බෙදලා ගන්න ඕනේ. ඒකයි ක්‍රමය. දැන් ඇත්තටම අපිට ගානක් දෙනකොට හරියටම බෙදෙන විදිහට දෙනවා. පොඩ්ඩක් බෙදෙන විදිහටම කියලා හිතන්න මෙතන 6යි තියෙන්නේ. ආයෙ නැත්නම් මෙයා අපිට කියලා දුන්න තේරුම් නැහැ කියලා බෙදෙන්න නැති එකක්. ඕ මෙහෙමයි තියෙන්නේ. මෙතන තියෙන්නේ 6යි. මේකේ 8යි. මේකෙත් 8යි. මේකෙත් 8යි. දැන් 8 ඒවා 3කුයි 6කුයි තියෙනවා. 8 වරක් 3 24යි 6යි 30ක් තියෙනවා. දැන් තියෙන්නේ ඔක්කොම 4ක්නේ. මේ 1යි 2යි 3යි 4යි. එහෙනම් 4 ඍණ 1. 4 එකක් අඩු කළාම 3යි. 30 3ෙන් බෙදුනාම 10. හැර සංඛ්‍යාවල එකතුව බෙදීම සංඛ්‍යා ගණන අඩු කිරීම කියන සූත්‍රයේ සම්බන්ධය ගත්තේ. මම ඉතලගේ 7 කියලා මට ලියුණාද? හරි දැන් උත්තර වැරද්දක් නැහැ. කිසියම් මුදලක් ලිපිකරුවෙකුට වැටුප් ගෙවීමට දින 30කට. ලිපිකරුවෙකුට වැටුප් ගෙවන්න දින 30කටද. රියදුරට වැටුප් ගෙවන්න දින 45කටද ඇතිනේ. මේ දෙන්නටම වැටුප් ගෙවන්න නම් දින කීයකට ඇද්ද කියලා අහනවා. ලිපිකරුවට වැටුප් ගෙවන්න දවස් 30කට සල්ලි තියෙනවා. රියදුරට වැටුප් ගෙවන්න ඒ ටිකම ඇති දවස් 45කට. ලිපිකරුවට දවස් 30ක් ගෙවන එක රියදුරට දවස් 45ක් ගෙවුවා. දෙන්නටම ගෙවන්න නම් දින කීයකට ඇද්ද කියලා අහනවා. ටිකක් දිගට හැදෙන ගානක්. හැබැයි මේ වගේ ගානක් කෙටියෙන් හැදුවාගේ short and sweet මේ බලන්න 30 වැඩි කිරීම 45 බෙදීම 30 එකතු කිරීම 45 30 45න් වැඩි කළාම එනාගේ
30 45 එකතු කරලා එනගේ බෙදන්න. දැන් වැඩි කළාම 45 ඒවත් උනක් 135යි 30යි 45 එකතු කළාම 75. 135ට තියෙනවා 75 ඒවා එකක් 65ක් ඉතුරුයි 630ට තියෙන 60ක් ඉතුරුයි 630ට තියෙනවා 75 ඒවා 8ක් 18යි දින 18කට ප්‍රමාණවත්. ෆාතිමා උත්තරය අරන් තියෙනවා. රෙකෝඩින්ග් එක දානවා. රෙකෝඩින්ග් එක දානවා අර අපිට මට කී දැන් ආයේ මුලේවට කිව්ලා කියන්න ගියොත් ඒක අද මේ පන්ති තියෙන අතරට ගත්තේ මම ඔයාලට ඉස්සෙල්ලා රෙකෝඩින් එකක් විතරනේ දෙන්න හැදුවේ. රෙකෝඩින් එකක් දෙනවට වඩා මෙහෙම ඔන්ලයින් වල කතා කළොත් හොඳයි කියලා ඔයාලගේ අදහස ආව නිසා මටත් එන්න හිතුණු නිසා ඒගොල්ලන්ගේ උනන්දුවත් නැතුව නිකම්ම දුන්නාව ලියන්න අඩුයි කියලා දෙන නිසා මම කළේ නැත්තේ. මම අර එදා ගිය සතියේ දීපු දෙවෙනි පේපර් එකේ මට උත්තරේ වල තිබුණේ ගොඩක් අඩුයි. මට ඒකින්ද මට ඒ වෙලාවේ මට හිතුණා මේක වැඩක් නැද්ද කියලා. ඒකේ මම උත්තර ටික දෙන්නම්. උත්තර ටික දෙන්න නෙමෙයි අපි මේ වෙලාවකම බලමු. මේ ඒකයි එහෙම උනේ. පෙර උත්තර ටික දෙන්නම් පුතේ. උත්තර ටික දෙන්න මෙහෙම කතා කරන්න තිබුණා නම් ඒක හොඳයි. තුෂාරි ඔයා හදලා තියෙනවා හරි. කොහොම හදන්න පුළුවන්. මේක තමයි ක්‍රමය. ඇයි මම ඔයිට කලින් ක්‍රමය කියලා දුන්නේ? එක බෙදීම t සමානයි. එක බෙදීම 30 ධන එක බෙදීම 45 කියලා අරගෙන හැදුවේ හැටි. ඔයාලට ඕනද මේක දිග ක්‍රමයට හදන්න? මේ හොඳයි. ඒක තමයි මට හිතෙනවා මේ හොඳා කියලා. මේ මෙන්න මේ ක්‍රමයට පුරු කරන්න ඕනේ. දින 30කටනේ. එහෙනම් දිනක එක මේ දින 30කට ඇති සල්ලි. ඒ කියන්නේ එක දිනකදී 30න් එකක්. දිනකදී මුදලෙන් 30න් එකක් ලිපිකරුවා. ක්‍රියදුරාට නම් මුදලෙන් 45න් එකක් ක්‍රියදුරාට. එහෙමනම් දෙදෙනාටම නම් මේ දෙකේ එක බෙදීම 30 දන්න එක බෙදීම 45. එකතු කරලා පරස්පරය ගන්න මේ උත්තරේ. මේ විදිහ ගණන් හැදුවා අනුපාතවලදී හැදුවා ප්‍රතිශතවලදී හැදුවා. දැන් අපි කෙටි ක්‍රමෙට මතක තියාගමු. ඒත් මතක නැත්නම් ආයෙ කියන්න මතක් කරන්න ඈ. පළවෙනි 38 වෙනි ප්‍රශ්නේ. 38 වෙනි ප්‍රශ්නේ මේ පද ටික මාරු වෙලා තියෙනවා. 1 5 6 3 තමයි මේ ගේම තියෙන්නේ. මුල තියෙන සංඛ්‍යාව හැම එකේම අගට යනවා. එහෙනම් 6 මේකේ අගට යන්න ඕන. 3යි 1යි 5යි 6යි. ඒක නේද උනේ. ඊළඟට 39 දී 5 8 වෙලා 8 16 මොකද වෙලා තියෙන්නේ? උත්තරේ වань බලන්න 39 උත්තරේ 39 උත්තරේ 41යි. හරිනේ. මේ බලන්න 3ක් එකතු වුණා දෙකෙන් වැඩි වුණා. 3ක් එකතු වුණා දෙකෙන් වැඩි වුණා. එහෙනම් ආයෙත් 3ක් එකතු වුණාම 41යි. දෙකෙන් වැඩි කළාම 82යි. 41 විතර දාගන්න තැති මේකේ දැන් දෙකක් වගේ පේනවා කමක් නැහැ. ඊළඟ එක 5 7 25 16 125 68 මේ මෙහෙම සම්බන්ධයක් එකක් කර එකක් සම්බන්ධයක් තියෙනවා වගේ මේ 5 25 125 එන මේ 5න් වැඩි වෙලා තියෙනවා 16 64 උනේ 4න් වැඩි වෙලානේ එහෙනම් 4 4න් වැඩි වුණාම 16 5 4 4 16 64 5 25 125 බලන්න මට ලකුණු එවන්න 40න් කීයද කියලා දැන් ඉන්නවා මෙතන 97 දෙනෙක් 40න් කීයද 32යි 35යි අනුත්තරවම 30යි 31යි 25යි 36යි of the galaxy 28යි තුසා 31යි 36යි 36යි 40යි
37යි චාමර. 33යි 35යි 37යි 20යි 26යි රුවන්. එලා අහන්න බැරි වුණා. 32යි මාර හාමුදුරුවෝ 30යි. වෙලාමදි මගේ වෙලා මට නෙමෙයි වෙලාමදි ඈ ඔයාලට. ඒක වෙලාමදියක ඔයාලා හදන්න ඕනේ. 21 24 4යි පුතේ මට කතා කරන්න වාසනා 30යි. සෝරි ඉතලා කියනවා. 28 15 21 23 21 23 28